අපි දන්නවා මේ relative clause කියන්නේ grammar lesson එක. එතකොට grammar වල ව්‍යාකරණ පාඩමක අරමුණ මොකක්ද? ව්‍යාකරණානුකූලව නිවැරදි වාක්‍යයක් නිර්මාණය කර ගැනීම. එවනම් වාක්‍යයක ආරම්භය කොහෙන්ද පටන් ගන්නෙ? නිවැරදි වාක්‍ය නිර්මාණය කිරීම දක්වා යන development stages ටික පිළිබඳව ඔබට පැහැදිලි නිරවුල් අවබෝධයක් තියෙනවා. දැන් භාෂාවක ආරම්භය තමයි මෙතන මෙන්න මේ sounds. දැන් හරි මුල් කාලින මිනිහට කමියුනිකේට් කරන්න භාෂාවක් තියෙන්න නැතුව ඇතිනේ. දැන් අපි මේ කතා කරනවා වගේ develop language එකක් ඒ කාලේ මුල් කාලින මිනිහට තියෙන්න නැතුව ඇති. But he had the right kind of vocal organs. නමුත් ඔහුට මේ නිවැරදි vocal organs තිබුණා. භාෂාවක් කතා කරන්න පුළුවන් vocal organs ටික මිනිහට තිබුණා. ඒක නිසා ඒ vocal organs use කරගෙන මේ මනුස්සයා විවිධ ශබ්ද කරන්න ඇති මුල් කාලෙම. ආ ඌ වල මොනවා හරි ශබ්ද කරන්නේ. ඒ කරපු ශබ්ද තමයි භාෂාවක මූලාරම්භය වෙන්නේ. මේ ශබ්ද වර්ග දෙකක් තියෙනවා vowels and consonants කියලා. ඔයගොල්ලෝ දන්නවනේ E I O U vowels ඊටු ටික consonants කියලා. ඒතර භාෂාවක මුල් කාලේම තිබිච්ච ශබ්ද ටික ඔන්නේ vowel consonants එකතු කරගෙන තමයි ව්‍යාකරණානුකූලව නිවැරදි වාක්‍ය නිර්මාණය කිරීම දක්වා ගමන ඉදිරියට එන්නේ. දැන් අපි බලමු මේ ශබ්ද ටික ප්‍රයෝගී කරගෙන කොහොමද වාක්‍ය නිර්මාණය කරන දක්වා ගමන ආවේ කියලා. right? දැන් මේ බලන්නකො. relative clauses ඉගෙන ගන්න කලින් මේකේ අගක් මුලක් තේරෙන්නේ නැහැ. නේ? දැන් ඉංග්‍රීසි භාෂාවේ හැම භාෂාවකටම ආවේනික වෙච්ච શબ્ද තියෙනවා. සිංහල භාෂාවේ තියෙන සියලු શબ્ද ඉංග්‍රීසි භාෂාවේ නැහැ. ඉංග්‍රීසි භාෂාවේ තියෙන શબ્ද දෙමළ භාෂාවේ නැහැ. දෙමළ භාෂාවේ තියෙන શબ્ද හින්දි වල නැහැ. ඒ නිසා භාෂාවෙන් භාෂාවට શબ્ද වෙනස්. හරිද? එතකොට පුතේ ඉංග්‍රීසි භාෂාවේ තියෙන શબ્ද 44ක්. શબ્ද 44ක් තියෙනවා. හරි? වෙන නැහැ. ඒ શબ્ද 44 දෙන්න තියෙන්නේ අකුරු 26යි. අකුරු 26යි තියෙන. ඒ නිසා අර શબ્ද ටික දෙන්න තනි අකුරු වලින් ගත්තොත් අපිට 26යින් දෙන්න පුළුවන්. එහෙනම් ඊටු ටික දෙන්න මේ අකුරු එකතු වෙවි නව શબ્ද නිර්මාණය කරන්නට වෙනවා. දැන් මේ බලන්නකො උදාහරණයක් විදිහට මෙන්න මේ E කියන සවුන්ඩ්. හරිද? E කියන සවුන්ඩ් එක අපි ඉගෙනගන්නවා. මේ සවුන්ඩ් එක දෙන්න ඉංග්‍රීසි භාෂාවේ තියෙන ස්පෙලිං ඕල්ටර්නේටිව්. මොනවද කියලා ඔයගොල්ලෝ හිතමුණා හිතලා බලන්න. හරි. දැන් එකක් තමයි is කියන එක ගත්තොත් E කියන සවුන්ඩ් එක දීලා තියෙන්නේ I අකුර. හරි. හරි. එතකොට tree කියන එක ගත්තොත් E කියන සවුන්ඩ් එක දීලා තියෙන්නේ double E වලින්. නේ? එතකොට අපි ගත්තොත් එහෙම teacher කියලා E කියන සවුන්ඩ් එක T කියන શબ્දේ E A වලින්. නේ? receive කියන එක ගත්තොත් E සවුන්ඩ් එක දෙන්නේ E I වලින්. හැබැයි breathe කියන එක ගත්තොත් E sound එක දෙන I E වල. හැබැයි aesthetic කියන එක ගත්තොත් E sound එක දෙන්නේ A E වල. ඒක නිසා මේ E කියන sound එක එකම අකුරෙන් දෙන්නේ නැහැ ඉංග්‍රීසි භාෂාවේ. I වලින් දෙනවා, double E වලින් දෙනවා, E A වලින් දෙනවා, E I වලින් දෙනවා, I E වලින් දෙනවා, A E වලින් දෙනවා. ඒ විදිහට ඉංග්‍රීසි භාෂාවේ තියෙන මේ શબ્ද 44 දෙන spelling alternatives වෙනස්. දැන් අපි තව උදාහරණයක් ගමු. මේ ටික වැදගත්. අපිට ටෝස්ටර් එක යන්න. හරි. දැන් අපි ගමු මෙන්න මේ සවුන්ඩ් එක F කියන සවුන්ඩ් එක F. දැන් මේ සවුන්ඩ් එක දෙනවා fan කියලා කිව්වම F අකුර. cliff කියලා කිව්වම double F වලින්. හරි. ඊළඟට often කියලා කිව්වම FT වලින්. හරි. ඊළඟට අපි ගත්තොත් enough කියලා UGH වලින්. half කියලා ගත්තොත් LF වලින් දෙනවා. දැන් මේවා F කියන sound එක F කියන sound එක ඉංග්‍රීසි භාෂාවේ දෙන spelling alternatives ගොඩක් තියෙනවා. F අකුරෙන් දෙනවා, double F වලින් දෙනවා, FT වලින් දෙනවා, UGH වලින් දෙනවා, LF වලින් දෙනවා. F, half, enough, often, cliff, fan මේ හැම එකම sound එක තියෙනවා. හරි. ඒතකොට ඉංග්‍රීසි භාෂාවේ මේ වගේ පුතේ මේ શબ્ද ගැන මම කිව්වේ. ඒක තමයි මූලාරම්භය භාෂාව. શબ્ද. දැන් ඊළඟට අපි බලමු මේ શબ્ද ප්‍රයෝගී කරගෙන හරි
මේ ශබ්ද තමයි භාෂාවක මූලාධාරය. භාෂාවක් ආරම්භ වෙන්නේ ශබ්දවල. දැන් එතකොට මේ ශබ්ද 44ක් තියෙනවා කියලා ඔයගොල්ලෝ දන්නවා. දැන් ශබ්ද එකතු කරගෙන ඊළඟට භාෂාව ඉදිරියට යන්නේ කොහොමද? දැන් ඔන්න සවුන්ඩ්ස් වලින් පටන් ගන්න. හරි. සවුන්ඩ්ස් වලින් පටන් අරගෙන මේ වවල් කොන්සෝනන්ට්ස් අර මං කිව්ව ශබ්ද 44 උපයෝගී කරගෙන අපි ඊළඟට හදනවා words. ඉංග්‍රීසි භාෂාවේ වචන. ශබ්ද තියෙනවා 44ක්. හරි. words තියෙනවා පුතේ 9ක්. 9. There are 9 types of words. වචන 9ක් තියෙනවා වර්ග. මොනවද? nouns, pronouns, verbs, adjectives, adverbs, preposition, conjunction, interjections කියලා වචන වර්ග 9ක් තියෙනවා word classes. word classes කියලා අපි කියනවා. දැන් මොන වචන ටික ඔයගොල්ලෝ දන්නවා. වචන එකතු කරගෙන තව භාෂාව ඉස්සරහට යනවා. හරි. දැන් අපේ අරමුණ මොකක්ද? sentence එකක් හදන්නේ. අරමුණ sentence. ඒක තියෙන්නේ කෙලවර. හරි. දැන් ඒකට sounds තියෙනවා, words තියෙනවා, ඊළඟට නම් phrases. හරි. වචන එකතු කරගෙන අපි හදන්නේ phrases. වාක්‍ය නෙමෙයි. වාක්‍ය තව කෙලවරේදී. හරි. එතකොට phrase එකක් කියන්නේ මොකක්ද කියලා ඔබ දැනගන්න. දැන් මේ බලන්න. වචන දෙක තුනක් එකතු කරගෙන දැන් අපි ගමුකෝ in the morning. in the morning කියන මේ phrase එකේ in කියලා විපාක පදේ තියෙනවා. the කියලා determine එක තියෙනවා. morning කියලා noun එකක් තියෙනවා. මේ වචන තුනක් එකතු වෙලා මෙතන තියෙනවා. හැබැයි මේක සම්පූර්ණ අර්ථයක් නැහැ. උක්තයාක්‍යතේ කියලා කොටස් දෙකක් නැහැ. ඒක නිසා ඒක ක්ලෝස් එකක් වෙන්නේ නැහැ. හරි. වචන එකතු කරගෙන අර්ථයක් දෙන මොනවා හරි දෙයක් නිර්මාණය වෙනවා නම් භාෂාවේ ඒක phrase එකක්. හැබැයි ඒකේ subject predicate කියලා දෙකක් නැහැ. පූර්ණ පැහැදිලි අර්ථයක් නැහැ. ඒවට කියනවා phrases කියලා. In the morning, in the afternoon, on the table, my father, right? The name of our country. අපේ රටේ නම ඒවා පැහැදිලි නැහැනේ. වාක්‍ය සම්පූර්ණ අර්ථයක් නැහැ. ඒවට කියනවා phrases කියලා. Close කියලා කියන්නේ ඔන්න පුතේ දැන් අපි කියනවා relative clause අපේ මාතෘකාව. හරි? අපේ මාතෘකාව relative clause. දැන් ඔය දැනගන්න ඕනේ clause එකක් කියන්නේ මොකක්ද? clause එක sentence එකකින් වෙනස් වෙන්නේ කොහොමද? හරිද? දැන් ඕගොල්ලෝ දන්නවා phrase මේ sounds වලින් පටන් ගත්තා. ශබ්ද 44ක් තියෙනවා, words තියෙනවා. වචන වර්ග 9ක් තියෙනවා. ඒ වචන එකතු කරගෙන phrases හදා ගන්නවා අපි. නේ? communicate කරනකොට ඊළඟ language එකේ ඊළඟ පියවර මේවා එකතු කරගෙන තමයි ඊළඟට close එකක් කියන්නේ පුතේ. ආගින්න කාගේ හරි mic එකක් on ලා mic එක off කරන්න. ඔය ඉසුරු කවිෂ්ඨ. හරි. දැන් පාඩේ බලන්න කැමරා mic on කරන්න එපා disturb වෙනවා. හරි. දැන් phrase එකට පස්සේ අපේ ඊළඟ පියවර close එක. close එකක් කියන හොඳට මතක තියාගන්න. close has a subject and a predicate. උදේ શબ્ද කරොත් මට වලක් ඩිස්කනෙක්ට් කරලා දාන්න ඔක්කොම શબ્ද ටික. ඒකයි වැඩේ ඈ. ඔය ඉසුරු කවිෂ්ඨ කියන පුතාගෙන් තමයි සවුන්ඩ්ස් ටික ආවේ. ඉසුරු කවිෂ්ඨ. දැන් මම මයික් ඕෆ් කරනවා එයා අහන්න. හරි දැන් බලන්න. දැන් අපි කතා කරන්නේ ක්ලෝස් එකක් කියන්නේ මොකක්ද කියලා. බලාගන්න බෝඩ් එකේ ඈ. දැන් මේ ටික ඉවරයි. ඔයගොල්ලෝ දන්නවා භාෂාව ආරම්භයේ කොහෙද? දැන් අපි කරන්න යන්නේ මොකක්ද කියලා පැහැදිලි අවබෝධයක් තියෙනවා. මේ බලන්න. අපි phrase එකක් කියන එක ඉගෙන ගත්තා. close එකක් කියන්නේ මොකක්ද කියලා මම කියලා දෙන්න යන්නේ. හරිද? close එකක පුතේ subject එකයි predicate එකයි කියලා උත්තරාක්‍යයේ පූර්ණ අර්ථයක් කියන වාක්‍යයක් තමයි close එකක් කියලා කියන්නේ. එතකොට close එක කොහොමද sentence එකෙන් වෙනස් වෙන්නේ? මේ බලන්න. දැන් I got off the train. මම train එකෙන් බැස්සා. subject එක දිනවා predicate එක දිනවා සම්පූර්ණ අර්ථයක් තියෙනවා. මේක close එකක්. I got off the train. I go to school. She sings songs. I ගීත ගායනා කරනවා. හරි. මේවා subject තියෙනවා predicate තියෙනවා. උක්තයක් තියෙනවා ආඛ්‍යාතයක් තියෙනවා. ආඛ්‍යාතය කියන එක සිංහල translation එක කොච්චර ගැලපෙනවද දන්නේ නැහැ. predicate right? subject එකක් තියෙනවා predicate එකක්.
එතකොට මේකේ පූර්ණාර්ථයක් නේ මේක ක්ලෝස් එකක්. එහෙනම් සෙන්ටෙන්ස් එකක් කියන්නේ මොකක්ද? කොහොමද ක්ලෝස් එක? ඔයගොල්ලෝ දන්නේ සෙන්ටෙන්ස් එකක් කියන්නේ උක්තයාකයද කියලා පූර්ණාර්ථයෙන් වචන සමූහයක එකතුවක්. ඒක වාක්‍ය කියන්නේ. දැන් ඒකට මම අද කියනවා ඒක ක්ලෝස් එකක්. එහෙනම් සෙන්ටෙන්ස් එක සහ ක්ලෝස් එක අතර වෙනස මම කියා දෙන්නේ අනිත් හොඳට අහගන්න. මේක උඩට දෙන්න. Sentence is a combination of clauses. පුතේ sentence එකක් කියලා කියන්නේ clauses කීපයක එකතුවක්. Clauses දැන් clause එකක් කියලා කියන්නේ a clause is a sentence in another sentence කියලා මම ඔයාලගේ ටියුට් එකේ විස්තර කරනවා. clause එකක් කියන්නේ වාක්‍යයක් තුල තියෙන තවත් වාක්‍යයක්. clauses කීපයක් එකතු වෙලා තමයි sentence එකක් හැදෙන්නේ. එහෙම බලන්න. මම වාක්‍යයක් කියන්නේ මේවා Hari, I got off the train and I got off the train and I looked around. I got off the train and I looked around. You know, I got off the train and looked around. Then make a වාක්‍ය. හරි. ඒ වාක්‍ය මෙන්න මේ ඇන්ටි එකෙන් සම්බන්ධ කරගන්න. මේ වාක්‍ය දෙකක් තියෙනවා. තව එකක් ගමු. හරි. When I got off the train, it was raining. මම train එකෙන් බහිනකොට වහිනවා. ඒකට when I got off the train කියන්නේ එක වාක්‍යයක්. It was raining කියන්නේ තව එකක්. එක close එකක්. right? දැන් මේ I got off the train and looked around කියන එක වාක්‍යයක්. මේ වාක්‍ය ඇතුලේ clauses දෙකක් තියෙනවා. මේක දිහා බලන්න. When I got off the train මම දුම්රියෙන් බහිනකොට it was raining වහිනවා. මම දුම්රියෙන් බහිනකොට හොඳට වැස්ස. එතකොට when I got off the train කියන්නේ එක clause එකක්. it was raining කියන්නේ තව clause එකක්. එහෙනම් sentence එකක් කියලා කියන්නේ පුතේ clauses කිහිපයක එකතුවක්. හැබැයි සමහර sentences තියෙනවා එක clause එකයි තියෙන්නේ. දැන් මේ බලන්න. I go to school. I go to school කියන එක clause එකක් වෙනවා. ඒ වගේම මේක simple sentence එකකුත් වෙනවා. හරිද? දැන් වාක්‍ය වර්ග තියෙනවා තුනක් පුතේ. Simple sentence, compound sentence, complex sentence. Simple sentence එක තියෙන එක clause එක. Compound sentence එකක clauses දෙක තුනක් තියෙනවා. ඊළඟට complex sentence එකක දෙකක් තුනක් තියෙනවා. ඒ නිසා මතක තියාගන්න sentence එකක් කියලා කියන්නේ clauses කිහිපයක එකතුවක්. දැන් අපි අද කතා කරන්න යන්නේ relative clauses ගැන. දැන් හොඳට බලන්න. right? දැන් අපි යනවා වගේ නිබන්ධනය. දැන් ඔයාලා පාඩම ආරම්භයේදී ඉගෙන ගත්ත දේ මෙන්න මේක. right? ඔයගොල්ලෝ පාඩම ආරම්භයේදී ඉගෙන ගත්ත මේක අපි කතා කරන්නේ relative clause එක. clause එකක් කියන්නේ මොකක්ද කියලා ඔයගොල්ලෝ ඉගෙන ගත්තා. clause එකක් කියලා කියන්නේ sentence එකක් තුළ දින තවත් වාක්‍යයක්. Clause is a sentence which is in another sentence. සම්පූර්ණ වාක්‍යයක් ගත්තාම ඒ වාක්‍ය තුල clause එකක් තියෙන්නත් පුළුවන්, clauses දෙකක් තියෙන්නත් පුළුවන්, clauses 3-4ක් තියෙන්නත් පුළුවන්. හරි. හැබැයි එක clause එකක් තියෙන වාක්‍යයකට කියනවා simple sentence එකක් කියලා. I go to school, I learn English, she gets up early in the morning, we play cricket. ඒක තියෙන්නේ එක clause එකයි එක sentence, එක simple sentence එකක්. සමහර sentences වල clauses දෙක තුනක් තියෙනවා. හරිනේ සමහර දෙන්නෙකුට වල clauses දෙක තුනක් තියෙනවා සමහරවිට compound sentence එකේ clauses 3-4ක් තියෙනවා හරි දැන් අපි ඔයගොල්ලන් දැනට පාඩම පටන් ගන්න කලින් ඔළුවට දා ගන්න ඕන එක දෙයයි මොකද්ද clause එකක් කියලා කියන්නේ වාක්‍යයක් තුල තියෙන තවත් වාක්‍යයක් clauses දෙක තුනකින් තමයි sentence එකක් නිර්මාණය වෙන්නේ හැබැයි එක clause එකයි නම් තියෙන්නේ ඒක simple sentence එකක් වාක්‍ය clauses දෙක තුනක් තියෙනවා නම් ඒක compound sentence එකක් වෙන්න පුළුවන් complex sentence එකක් වෙන්න පුළුවන්. හරි. දැන් අපි යනවා නිබන්ධනයට. නිබන්ධනේ මම ස්ක්‍රීන් ෂෙයා කරනවා දුර නැහැ කියලා ගැටලුවක් නැහැ. බලන්න. හරි. හරි. දැන් බලාගන්න පුතේ. ඔයාලට ස්ක්‍රීන් එකේ පේනවා අපේ නිබන්ධනය relative clauses කියන නිබන්ධනය බලා ගන්න හැමෝම. ඔන්න අපි නිබන්ධනේ
පළවෙනි පිටුවට එනවා what is a clause? Did you know දැනගෙන හිටියද මොකද්ද clause එකක් කියන්නේ? බලාගන්න. A clause is a sentence which is in another sentence. Clause එකක් කියන්නේ වාක්‍යයක් තුල තියෙන තවත් වාක්‍යයක්. It is a group of words that contain one subject, one verb that have a relationship. ඒකේ subject එකක් තියෙනවා verb එකක් තියෙනවා. කියන්නේ predicate එකක් තියෙනවා. There may be 1, 2 or more clauses in a sentence. වාක්‍යයක් තුල එක clause එකක් හරි clauses දෙකක් හරියට වැඩි ගණනක් හරි තියෙන්න පුළුවන්. Which means එකෙන් අදහස් වෙන්නේ a sentence can have just one clause or it can have multiple clauses. ඒ කියන්නේ වාක්‍යයක් තුල එක clause එකක් හරි clauses ගණනාවක් හරි තියෙන්න පුළුවන්. Study the following examples. පහක උදාහරණ බලන්න. මේ බලන්න පුතේ. මේකේ තියෙන්නේ we play cricket every day කියන එකේ එක clause එකයි. one main clause. අපි main clause subordinate clause පස්සේ කතා කරමු, right? We play cricket කියලා කිව්වම every day කිව්වම එක subject එක එක predicate එකයි. දෙවෙනි එක බලන්න. I got off the train. මම train එකෙන් බැස්සා. But my friends had left. නමුත් මගේ යාළුවෝ ඔක්කොම ගිහිල්ලා තිබුණා. So I went back home. ඒක හන්ද මම ගෙදර ගියා. දැන් මේ වාක්‍ය තුල I got off the train කියන්නේ එක clause එකක්. My friends had left කියන එක තවත් clause එකක්. I went back home කියන තවත් clause එකක්. ඒවා තනි තනියම අර්ථයක් දෙන්න පුළුවන්. හරි. දැන් I got off the train කිව්වහම එක clause එකක් තනියම මේ ඔක්කොම ටික අයින් කරලා දැම්මත් මේකේ අර්ථයක් තියෙනවා. ඊළඟ my friends had left මගේ යාළුවෝ ටික ගිහිල්ලා තිබුණා. මේ වටේ ටික ඔක්කොම අයින් කරත් මෙයාට තනියම ඉන්න පුළුවන් එක clause එකක්. I went back home මං ගෙදර ගියා ඒක තව වාක්‍යයක්. එතකොට I got off the train but my friends had left so I went back home කියන එක I කියන තැනින් පටන් අරගෙන home කියන තැනින් ඉවර වෙනකොට තනි වාක්‍යයක්. හැබැයි මේ වාක්‍ය ඇතුලේ clauses තියෙනවා පුතේ තුනක්. මේ ස්වාධීන main clauses තුනක් තියෙනවා. ඊළඟ එක බලන්න. When I went to the kitchen මම කුස්සියට යනකොට my mother was cooking මගේ අම්මා උයෝ හිටියා. එතකොට පුතේ when I went to the kitchen කියන්නේ එක clause එකක්. My mother was cooking කියන්නේ තව clause එකක්. හැබැයි මේක පොඩි වෙනසක් තියෙනවා. මේ බලන්න හොඳට. දෙවෙනි වාක්‍ය දිහා හොඳට බලන්න හැමෝම. I got off the train ස්වාධීන වාක්‍යයක් තනියම ඉන්න පුළුවන් මේ ඔක්කොම අයින් කරත්. My friends had left මගේ යාළුවෝ ටික ගිහිල්ලා තිබුණා අනිත් ඔක්කොම ටික ගලවලා අයින් කරත් එයාට තනියෙන් ඉන්න පුළුවන්. I went back home කියන එකට තනියෙන් ඉන්න පුළුවන් මේ ඔක්කොම අයින් කරා. එහෙනම් වාක්‍යයක් තුල තියෙන clause එකකට තනියම ඉන්න පුළුවන්. හරි අනිත් ඒවා ඔක්කොම අයින් කරත් අන්න ඒවට කියනවා main clauses කියලා. හැබැයි මේ අන්තිම වාක්‍ය දිහා බලන්න. When I went to the kitchen my mother was cooking. මම කුස්සියට යනකොට අම්මා උයෝ හිටියා. When I went to the kitchen කියන්නේ එක clause එකක්. My mother was cooking කියන්නේ තව clause එකක්. හැබැයි පුතේ මෙන්න මේ main clause එක අයින් කළොත් my mother was cooking කියන වාක්‍යයේ main clause එක අයින් කළොත් when I went to the kitchen කියන තනියෙන් ඉන්න බෑ. when I went to the kitchen කියන්නේ මම කුස්සියට යනකොට ඒක තනියෙන් ඉන්න බෑනේ කියන්නේ. ඒකේ අර්ථයක් නැහැ නේ. ඒක නිසා තනියෙන් ඉන්න බැරි clause එකට කියනවා subordinate clause කියලා. තනියෙන් ඉන්න පුළුවන් clause එකට කියනවා main clause එකට කියලා. main clause කියලා. එහෙනම් දැන් අපි ඉගෙන ගන්න යන්නේ ඉංග්‍රීසි භාෂාවේ clause එක කියනක ඔයා දන්නවා. clause එකක් කියන්නේ වාක්‍යයක් තුල තියෙන තවත් වාක්‍යයක්. sentence එකක් තුල වාක්‍යයක් තුල clauses එකක් තියෙන්න පුළුවන්, දෙකක් තියෙන්න පුළුවන්, ඊට වැඩි ඕනෑම ගණනක් තියෙන්න පුළුවන්. හැබැයි කොච්චර තිබුණත් clauses තියෙන්නේ වර්ග දෙකයි. main clause, subordinate clause. හරි. දැන් බලාගෙන බෝඩ් එකේ. හරි. දැන් ඕගොල්ලන්ට වැදගත්ම දේ ඔළුවට වැටිලා තියෙනවා. මොකක්ද? clause එකක් කියන්නේ වාක්‍යයක් තුල තියෙන තවත් වාක්‍යයක්. වාක්‍යයක් හැදෙන්නේ clauses එකක් හෝ ඊට වැඩි ගණනක් එකතු වෙලා. හරිනේ? වාක්‍යයක් කියන්නේ clauses කිහිපයක එකතුවක්. ඒතකොට වාක්‍යයක් හැදෙන්නේ එක clause එකකින් හරි clauses දෙක තුනකින්. එක clause එකයි නම් තියෙන එක simple sentence එකක්.
main clauses ගණනාවක් එකතු වෙලා තියෙන එක compound sentence එක. main clause එකකුයි subordinate clause එකකුයි කියනවා නම් ඒක complex sentence එකක්. හොඳට බලන්න ආයෙසරයක් මෙන්න මේක. I will help you. මම ඔයාලට උදව් කරන්නම්. If you tell me the truth. I will help you if you tell me the truth. මම ඔයාලට උදව් කරන්නම් ඔයා මට ඇත්ත කිව්වොත්. මෙන්න එක ක්ලෝස් එක. I will help you. මේ කැලල ගලවලා අයින් කරා මෙයාට තනියෙන් ඉන්න පුළුවන්. It is independent. It doesn't depend on the subordinate clause. Right? It can stand alone and makes good meaning. මෙයාට තනියෙන් ඉන්න පුළුවන්. පූර්ණ පැහැදිලි අර්ථයක් දෙන්න පුළුවන් මේ කැලල ගලවලා අයින් කරා. I will help you මම උදව් කරන්නම්. හැබැයි පුතේ මේක අයින් කරලා මෙයාට ඉන්න පුළුවන්ද බලන්න. If you tell me the truth. ඔයා මට ඇත්ත කිව්වොත් දැන් ඒක නිසා යම්කිසි වාක්‍යයක් තුළ තනියෙන් ඉන්න පුළුවන් ක්ලෝස් එකට කියනවා main clause කියලා. තනියෙන් ඉන්න බැරි එකට කියනවා subordinate clause කියලා. හරි. තනියෙන් ඉන්න පුළුවන් එකට main clause, තනියෙන් ඉන්න බැරි එකට subordinate clause. මේ clause දෙක සම්බන්ධ කරන මෙන්න මෙයාට කියනවා පුතේ. හරි. ඔය if කියන එකට බලන්න if කියන එකට කියනවා subordinate in conjunction කියලා. මෙයාට කියනවා subordinate in conjunction. මොකද මෙයා subordinate clause එක තනියෙන් ඉන්න බැරි කෙනා. main clause එකයි subordinate clause එකයි join කරන එකට කියනවා subordinate in conjunction. හරි. මේ තව එකක් බලන්න. හරි. මම කියනවා මේ. right. මම කියනවා I didn't go to school. මම පාසල් ගියේ නෑ. right. හරි. Because it was poem. මම පාසල් ගියේ නෑ because it was a poem. දැන් ඔයාලට පේනවා පුතේ I didn't go to school කියන එක clause එකක්. Because it was a poem කියන එක තව clause එකක්. හරිනේ වාක්‍යයක් තුල තියෙන තවත් වාක්‍යයක් නේ clause එකක් කියන්නේ. වාක්‍ය ඇතුලේ තියෙන වාක්‍යය තමයි clauses. A clause is a sentence in another sentence. හරි ලොකු වාක්‍යයක් තුල තියෙන ඇතුලේ තියෙන වාක්‍ය කුඩා ඒවාට තමයි clause එකක් කියන්නේ. එතකොට I didn't go to school කියන එක main clause එක මෙයා තනියෙන් ඉන්න පුළුවන්. මම ඉස්කෝලේ ගියේ නෑ. මෙයා අයින් කරා මේකට බලන්න. Because it was a poor day. එදා පොය දවස නිසා මෙයා තනියෙන් ඉන්නේ. පාකාට ගිහලා කියනවා එදා පොය දවසක් නිසා. ඒ මනුස්සයා බලයි මොකද්ද මේ කියන්නේ කියලා. පැහැදිලි නෑ. එහෙනම් තනියෙන් අර්ථයක් දෙන එක මේ clause එක, මෙයා subordinate clause එක. මෙන්න මෙයා because කියන එක subordinate in conjunction එක use කරනවා. හරිනේ? හරි. දැන් මේ පාඩමේ වැදගත්ම කොටසට එන්නේ. හරිනේ? ඔබට මේ භාෂාව ඉදිරියට යන්න නම් මෙන්න මේ main clause සහ subordinate clause කියන එක පිළිබඳව නිරවුල් පැහැදිලි අවබෝධයක් තියෙනවා. ඒක ආව ගමන් මට ඉස්සරහට යන්න ලේසි. දැන් ආයිසරයක් මම මතක් කරනවා. sentence එකක් කියන්නේ clauses කීපයක එකතුවක්. සමහර sentence වල තියෙන එක clause එකයි, එක main clause එක. හරි. ඒක simple sentence. නමුත් සමහර වාක්‍යවල clauses දෙක තුන තියෙනවා. සමහර වාක්‍යවල main clauses දෙක තුනක් තියෙනවා. සමහර වාක්‍යවල main clause එකයි subordinate clause එකයි. දැන් අපිට අවශ්‍ය වෙන්නේ මේ main clause එකයි subordinate clause එකයි තියෙන sentence වර්ගය. ඒවට කියනවා complex sentence. එහෙනම් දැන් තේරුම් ගන්න main clause එක කියලා කියන්නේ main clause is independent. It can make good meaning by itself. It doesn't depend on the subordinate clause. But subordinate clause is dependent. It depends on the main clause. It cannot make good meaning by itself. Subordinate clause එකට තනියෙන් හිට ගන්න බෑ. එයාට තනියම ඉන්න බෑ. main clause එක අයින් කරපු ගමන් එයාගේ meaning එක නැතුව යනවා. දැන් නිකන් ඉඳන්නකො. මේ දෙකේ මම මකලා දානවා main clauses ටික. මේවල ඔන්න main clause එක නැතුව. හරි. දැන් බලන්න මෙයා තනියෙන් ඉන්න පුළුවන් කියලා. If you tell me the truth, කවදාවත් ඇත්ත කිව්වොත්
මේ බලන්න මේකට තනියෙන් ඉන්න පුළුවන්ද කියලා. because it was avoided. එදා පොය දවසක් නිසා. නෑ. meaning එක loss. කෙලින්ම loss meaning එක. meaning එක depend වෙන්නේ main clause එකත් එක්ක. මෙයා main clause එකත් එක්ක join වුණොත් තමයි පුතේ පූර්ණ අර්ථයක් තියෙන වාක්‍යයක් නිර්මාණය කරගන්න පුළුවන්. එහෙනම් sounds මොනවද? words මොනවද? phrases මොනවද? clauses මොනවද? sentence මොනවද කියලා දැන් පැහැදිලි. භාෂාව ආරම්භ වෙන්නේ ශබ්ද වලින්. ශබ්ද එකතු කරගෙන වචන හදනවා. වචන එකතු කරගෙන phrase හදනවා. phrase එකතු කරගෙන clause හදනවා. clause එකතු කරගෙන sentence හදනවා. එහෙනම් sentence එකක් කියලා කියන්නේ clauses කීපයක එකතුවක්. හරි. සමහර sentence වල තියෙන්නේ එක clause එකයි. ඒක simple sentence. සමහර ඒවාට main clauses ම කීපයක් තියෙනවා. ඒක compound sentence. සමහර වාක්‍යවල main clause එකකුයි subordinate clause අන්න ඒකයි අපිට ඕන වෙන්නේ. අන්න ඒවට කියනවා complex sentences කියලා. දැන් main clause එක සහ subordinate clause එක මේකේ තියෙනවා පුතේ clauses කීපයක්. I got off the train එක clause එකක්. My friends had left තව clause එකක්. I went back home තව clause එකක්. clauses තුනක් තියෙනවා. හැබැයි ඒ තුනම තනි තනියෙන් ඉන්න පුළුවන් ඒවා. තනියෙන් මේ ඔක්කොම ටික අයින් කරත් මෙයාට තනියෙන් ඉන්න පුළුවන්. I got off the train. My friends had left. මගේ යාළුවෝ ටික ගිහිල්ලා තිබුණා. තනියෙන් ඉන්න පුළුවන්. I went back home මං ගෙදර ගියා. මේ තුනම main clause. main clauses දෙකක් හෝ ඊට වැඩි ගණනකින් හැදෙන වාක්‍යයකට අපි කියනවා compound sentence එකක් කියලා. මේකට උඩින් රතු පෑනෙන් ලියාගන්න පුතේ. compound sentence කියලා. compound sentence එකක් මේක. හරි. compound sentence. හරිද? හරි. ඊළඟ එක බලන්න. පළවෙනි එක simple sentence ආ. දෙබාණ්ඩ තුන්වෙනි එකේ තියෙනවා පුතේ. හරි. subordinate clause එකකුයි main clause එකකුයි when I went to the kitchen my mother was cooking. මම කුස්සියට යනකොට අම්මා උයෝයේ හිටියා. එතකොට when I went to the kitchen කියන එකේ තේරුම මම කුස්සියට යනකොට එයාට තනියෙන් ඉන්න බෑ. එයා subordinate clause. my mother was cooking කියන තනියෙන් ඉන්න පුළුවන්. ඒක main clause. එතකොට main clause එකකුයි subordinate clause එකකුයි කියලා දිනනවා නම් ඒ වගේ වාක්‍ය වලට කියන පුතේ complex sentence කියලා. complex sentence. පළවෙනි එක simple sentence, දෙවෙනි එක compound sentence, තුන්වෙනි එක complex sentence. හරි. හරි. දැන් එනවා අපි ඊළඟ කොටසට. හරි. ඔන්න දැන් වැදගත්ම ටික ඉවරයි ආ. හරි. දැන් හොඳට බලා ගන්න ස්ක්‍රීන් එක දිහා. වෙන වැඩ නැහැ. මේ ඔයාලගේ පාඩමේ වැදගත්ම කොටස. හරි. Do you know clauses are of two types? මෙයා කියනවා ඔබ දන්නවද clauses වර්ග දෙකක් තියෙනවා. මේ බලන්න පුතේ. I will help you if you tell me the truth. ඔයා මට ඇත්ත කිව්වොත් මම ඔයාට උදව් කරනවා. If you tell me the truth කියන්නේ subordinate clause එක. මොකද එයාට තනියෙන් ඉන්න බෑ. ඔයා මට ඇත්ත කිව්වොත්. හැබැයි main clause එක I will help you මම ඔයාට උදව් කරනවා. මේක ඇලා අයින් කළා දැම්මට මෙයාට තනියෙන් ඉන්න පුළුවන්. මම ඔයාට උදව් කරනවා. මේක main clause එක. මේක subordinate clause එක. මේ මැද තියෙන්නේ if කියලා ඒක subordinate in conjunction එක. conjunction කියන්නේ සංදි පදේනේ. main clause එකයි subordinate clause එකයි join කරන conjunction එක තමයි if කියලා කියන්නේ. හරිනේ? හරි. දැන් මොන පල්ලෙහාට එනවා අපි? main clause එකක් කියන්නේ මොකක්ද කියලා මේකේ තියෙන්නේ. main clause can stand alone. main clause එකට තනියෙන් ඉන්න පුළුවන්. and makes a complete meaning. සම්පූර්ණ අර්ථයක් දෙන්න පුළුවන් main clause එකට. without the help of the subordinate clause. subordinate clause එකේ උදව් ඕනේ නැහැ. to put it simply සරලව කිව්වොත් main clause is independent. main clause එක ස්වාධීනයි. the main clause can stand at the beginning of a sentence or in the end. main clause එක වාක්‍ය මුලට ආවත් එකයි යකට ආවත් එකයි. I will help you if you tell me the truth කියන්නත් පුළුවන්. if you tell me the truth I will help you කියන්නත් පුළුවන්. එතකොට subordinate clause එක වාක්‍ය මුලට ගන්නත් පුළුවන් අකට දාන්නත් පුළුවන්. හරිනේ? හරි පුතේ. ඊළඟට බලන්න main clause මේ තියෙන උදාහරණ තමයි I went to school
though it was a rainy day. හරිනේ. එතකොට I went to school කියන එක main clause එක. මෙයා එදා වැසි දවසක් වුවත් මම පාසල් ගියා. මම පාසල් ගියා කියන එක තනියෙන් ඉන්න පුළුවන්. They were playing. ඔවුන් සෙල්ලම් කර කර හිටියේ. When I went to the ground. මම පිටිනේට යනකොට ඔවුන් සෙල්ලම් කර කර හිටියේ. හරි. මේ ඊළඟ එක බලන්න. You will fail the exam unless you work hard. ඔබ මහන්සි වෙලා වැඩ නොකළොත් ඔබ විභාගයෙන් අසමත් වෙයි. හරි. දැන් එතකොට you will fail the exam කියන එක main clause එක. unless you work hard කියන subordinate clause එක. එයි මේ කළු පාට කරලා තියෙන කොටස් ටික හැම වාක්‍යයකම තනියම ඉන්න පුළුවන් අනිත් එක්කෙනා නැතුව. ඒක නිසා ඒක main clause එක වෙනවා. හරි. subordinate clause එක බලන්න. Clauses that are introduced by a subordinate in conjunction are called subordinate clause. Subordinate clause එකක් කියන්නේ subordinate in conjunction එකකින් හඳුන්වා දෙන වාක්‍යයක්. Subordinate in clause can't යාලෝ මෙයාට තනියම ඉන්න බෑ. It depends on the main clause. මෙයා main clause එක මත යැපෙනවා. To get the meaning completed සම්පූර්ණ අර්ථය සම්පූර්ණ කරගන්න subordinate clause has to join with the main. subordinate clause එකට සිද්ධ වෙනවා main clause එකක ඇඟේ එල්ලෙන්න. හරි. main clause එකක් ආපු එක දුර ගමන් තමයි subordinate clause එකට අර්ථයක් ලැබෙන්නේ. හරියට මේ subordinate clause එක හරියට ගෑනු ළමෙක් වගේ. හරි. main clause එක හොයාගත්තාම තමයි යාගේ ජීවිතේට අර්ථයක් එන්නේ. මොකද එයාට තනියම ස්වාධීනව ඉන්න බෑ. main clause එකක් එක සෙට් වුණාම තමයි එයා අර්ථවත් වෙන්නේ සහ එයාට අර්ථයක් ලැබෙන්නේ. තනියම ඉන්න බෑ එයාට. හරි? හරි. shows it is independent නිසා it is dependent එක යැපෙනවා. ඒක නිතරම dependent. තව කෙනෙක් මත යැපෙනවා. හරි? just like males and females. හරි? එතකොට හොඳට මතක තියාගන්න main clause කියන්නේ පිරිමි වගේ. subordinate clause කියලා කියන්නේ කාන්තාව වගේ. හරි? subordinate clause එකකට තනියම ඉන්න බෑ ජීවිතේ. එයාට අර්ථයක් නැහැ. එයාට අර්ථයක් දෙන්න නම් main clause එකක් එක set වෙන්න වෙනවා. set වෙච්ච ගමන් අන්න අර්ථයක් එනවා. මෙයා නිතරම මෙයාගේ ඇඟේ එල්ලිලා ඉන්නේ. තනියෙන් ඉන්නම බෑ. අර්ථයක් දෙන්නම බෑ. හරි? මේ දෙන්නම join කරන එකට තමයි මැද තියෙන subordinate in conjunction එක කියලා කියන්නේ. ඒක හරියට marriage එක වගේ. හරිද? main clause එකයි subordinate clause එකයි set කරන්නේ මැද තියෙන marriage කියන conjunction එකකින් වගේ හරියට. දැන් නම් තේරෙන්නේ නැති නේද ළමයි වරන්. හරි. අපි ලියාගමුකෝ පුතේ main clause එක ගැන. මේ කඩිරි ටිකේ ලියා ගන්න. right? ඔයාලට සිංහල වචන නෑ ලියා ගන්න. main clause එකක් යනු main clause එකක් යනු වාක්‍යයක් තුල ඇති ස්වාධීන වාක්‍යයකි. වාක්‍යයක් තුල ඇති ස්වාධීන වාක්‍යයකි. ඒට තනිවම අර්ථයක් දිය හැක. ඒට තනිවම අර්ථයක් ඒ තනිවම ගත් කල අර්ථයක් ඔව් ඒ තනිව ඒකට තනිවම අර්ථයක් දිය හැක. subordinate clause එකක් නොමැතිව main clause එකකට පැවැත්මක් ඇත. subordinate clause එකක් නොමැතිව main clause එකකට පැවැත්මක් ඇත. එයාට survive වෙන්න පුළුවන් තනියම කවුරුවත් ඕනේ නැහැ. හරි? main clause එකකට වාක්‍යයක මුල හෝ අග පිහිටිය හැක. main clause එකකට වාක්‍යයේ මුල හෝ අග පිහිටිය හැක. හරි. ඔන්න පුතේ දැන් main clause එක දන්නවා subordinate clause එක දන්නවා. subordinate in conjunction එක දන්නවා.
හරි. අපි යනවා ඊළඟට subordinate clause ලියා ගන්න. subordinate clause එකකට main clause එකක් නොමැතිව subordinate clause එකකට main clause එකක් නොමැතිව තනිවම අර්ථයක් දිය නොහැක. subordinate ඒක ඉංග්‍රීසි වලින්ම ලියන්නේ subordinate clause එකකට main clause එකක් නොමැතිව තනිවම අර්ථයක් දිය නොහැක. එය main clause එක මත main clause එක මත යැපේ. එනම් අර්ථය සම්පූර්ණ කර ගැනීම සඳහා සම්පූර්ණ අර්ථයක් ගොඩනැගීම සඳහා main clause එකකට subordinate සම්පූර්ණ අර්ථයක් ගොඩනැගීම සඳහා subordinate clause එකකට main clause එකක් සමග සම්බන්ධ වීමට සිදුවේ. හරි පුතේ දැන් බලා ගන්න බෝඩ් එක දිහා හරි පුතේ බලා ගන්න බෝඩ් එක හැමෝම මේ බලා ගන්න හරි බෝඩ් එක බලා ගන්න හැමෝම මේක grade 9 පන්තිය 11 එන්න ඔක්කොම වැදගත් අනිවාර්යයෙන්ම සාමාන්‍ය පෙළ විභාගයේදී second paper එකේ අනිවාර්ය ප්‍රශ්නයක් relative clauses කියලා කියන්නේ right හරි දැන් මම නැවත මතක් කරලා දෙන්න යනවා අපි කරපු කොටස් ටික right දැන් ඔයගොල්ලෝ දන්නවා clause එකක් කියන්නේ sentence එකක් ඇතුළේ තියෙන තවත් sentence එකක් කියලා හරි clause එකක් කියන්නේ වාක්‍යයක් තුළ තවත් තියෙන තවත් වාක්‍යයක්. clauses එකක් හෝ කීපයක් එකතු වෙලා තමයි වාක්‍යයක් නිර්මාණය. සමහර වාක්‍යවල තියෙන එක clause එක, ඒක simple sentence. සමහර වාක්‍යවල main clauses 3-4ක් තියෙනවා. ඒක compound sentence. සමහර වාක්‍යවල main clause එකකුයි subordinate clause එකකුයි තියෙනවා. ඒවා complex sentence. දැන් අපි කතා කරන්නේ subordinating conjunction එක ගැන. දැන් මේ බලන්න පොඩි බෝඩ් එක බලාගන්න. මේ පිළිබඳව හොඳ පැහැදිලි අවබෝධයක් තියෙන්න ඕනේ නේද? right? So we have relative clauses इकट्ठे करने हैं। मेरे पास continue। This is the boy who lives next door. मैं इनमें अल्लाह बुकेदर जीवात पे लाभे। This is the boy क्या ने main clause से कर who lives next door කියන්නේ subordinate clause එක. මෙයාට තනියම ඉන්න පුළුවන්. මෙයාට තනියෙන් ඉන්න බෑ. මෙයා main clause මෙයා subordinate clause. මෙන්න ඉන්නවා subordinating conjunction. මෙන්න subordinating conjunction. right? මේක දිහා බලන්න. I will help you if you tell me the truth. මම ඩ්‍රෝ කරන්න ඔයා මට ඇත්ත කිව්වොත්
මෙන්න main clause එක මෙන්න subordinate clause එක. මෙයාට තනියම ඉන්න පුළුවන් මෙයාට තනියම ඉන්න බෑ. එයා subordinate. මෙන්න subordinate in conjunction. තව එකක් බලමු. I got up early because it was my birthday. මම උදේම නැගිට්ටා. මොකද ඒක එදා මට උපන්දිනේ නිසා. එහෙනම් I got up early කියන එක main clause තනියම ඉන්න පුළුවන්. Because it was my birthday කියන තනියම ඉන්න බෑ. ඒක subordinate clause. මෙයා subordinate in conjunction. අපි තව එකක් බලමු. My mother was cooking. Amma uyuwe hitiya. When I went to the kitchen. Mama kusena uyuwe hitiya. එතකොට mother was cooking, my mother was cooking කියන එක main clause එක. When I went to the kitchen කියන එක subordinate clause. Subordinate in conjunction එක තමයි when කියන එක. හරිනේ? දැන් හොඳට බලන්න. This is the boy who lives next door. This is the boy කියන්නේ තනියෙන් ඉන්න පුළුවන් main clause එක. Who lives next door කියන්නේ තනියෙන් ඉන්න බැරි subordinate clause. ඒක who කියන්නේ subordinate in conjunction. මේකේ I will help you මම උදව් කරන්නම් තනියෙන් ඉන්න පුළුවන්. If you tell me තනියෙන් ඉන්න බෑ. මෙන්න subordinate in conjunction එක if. I got up while මම උදේම නැගිට්ට තනියෙන් ඉන්න පුළුවන් ඒක main clause. Because it was my birthday. ඒක මගේ උපන්දිනේ නිසා ඒක subordinate clause එක තනියෙන් ඉන්න බෑ. Because subordinate in conjunction. ඔයාලා කියනවා මේ වාක්‍යවල එක එක subordinate in conjunctions තියෙනවා. සමහර ඒවා හේතුව පැහැදිලි කරනවා. සමහර ඒවා කොන්දේසියක් දානවා. සමහර ඒවා වේලාව පැහැදිලි කරනවා. සමහර ඒවා පුද්ගලයා පැහැදිලි කරනවා. එතකොට මේවා එක එක ක්‍රියාවන් තියෙනවා. එක එක කාර්යභාරයන් තියෙනවා. subordinate clause එකේ subordinate in conjunction එකෙන් කරන කාර්යයන් එක එක ඒවා තියෙනවා. වේලාව විස්තර කරන්න උදව් වෙනවා. හේතුව පැහැදිලි කරන්න උදව් වෙනවා. කොන්දේසියක් දාලා මේ කොන්දේසි I will help you if you know මට ඇත්ත කියන කොන්දේසියක් තමයි මම ඔයාලට උදව් කරන්නේ. හරි. අන්නේ විදිහට subordinate in conjunctions වර්ග කීපයක් තියෙනවා. when, while, where, before, after, who, whose, whom යනාදී වශයෙන් හරි subordinate in conjunctions විවිධ ඒවා තියෙනවා. සමහර ඒවා හේතුව පැහැදිලි කරනවා. සමහර ඒවා වේලාව පැහැදිලි කරනවා. සමහර ඒවා result එක ප්‍රතිඵලය පැහැදිලි කරනවා. අනාදී වශයෙන් subordinate in conjunctions වර්ග කීපයක් තියෙනවා. දැන් ඉන්න ටියුට් එකක් ගන්න. හරි. දැන් බලන්න පුතේ what are subordinating conjunctions? මොනවද මේ subordinating conjunctions කියන්නේ? A subordinating clause is a part of a sentence that adds additional information to the main clause. Subordinating clause එකක කියන්නේ වාක්‍යයක තියෙන එක කොටසක් ඒකෙන් main clause එකට අමතර තොරතුරු ටිකක් එකතු කරනවා. දැන් I went to the kitchen. එතන my mother was cooking. අම්මා යුවේ හිටියා. හරි. ඒතොර කොයි වෙලාවෙද අම්මා යුවේ හිටියේ? When I went to the kitchen. ඒතොර අම්මා යුවේ හිටපු වෙලාව විස්තර කරනවා. එහෙනම් subordinate clause එකෙන් කරන්නේ මොකද්ද? main clause එකට තව අර්ථයක් එකතු කරනවා. හරි. Subordinating conjunction is simply the word or words that is used to join subordinating clause to main clause. Main clause එකයි subordinating clause එකයි join කරන එකට තමයි subordinating conjunction කියන්නේ. මේ බලන්න. He was annoyed. ඔහුට කේන්ති ගියා. The train was late. දුම්රිය පරක්කු වෙනවා. He was annoyed because the train එතන පොඩ්ඩක් වැරදි පුතේ. Because the train was මේ උඩ තියෙන එක මම මෙතන එන්න ඕනේ. මේ had stop කියන එක අයින් කරලා was late කියලා හදාගන්න. උඩ තියෙන එකමයි එන්න ඕනේ. right? The train was late මේ had stop කියන එක කපලා අයින් ගන්න. ටිපෙක්ස් කරලා දාන්න. කළා කෙලින්ම was late කියලා දාගන්න. හරි. He was annoyed. The train was late. He was annoyed ඔහුට කේන්ති ගියා because the train was late. හරිද? මෙන්න subordinating conjunction එක because මේ උඩ වාක්‍ය දෙක join කරා. මේ බලන්න types of subordinating conjunctions.
මෙන්න තියෙනවා subordinating conjunctions ටික ඔක්කොම ටික. හරි. Types of subordinating conjunction. Purpose. හේතුව විස්තර කරන ඒවා. Time එක before, after, until. Concession, though, even though, although. Comparison, just as නේ. Person, that, whom, whose. Reason එක because, since ඒවා. Condition එක as if, in case. Place එක නම් where. Result එක so that ආදී වශයෙන් මෙන්න මේව ඔක්කොම subordinating conjunction. මේවා ගැන බය වෙන්න එපා. හරි? මේවා මහ ලොකු අමාරු ඒවා නෙමේ. ඔයාලට සරලව ඉගෙන ගන්න පුළුවන් මේවා. මෙන්න මේ ටික තමයි ඉංග්‍රීසි භාෂාවේ තියෙන subordinating conjunctions ටික. ඒ කියන්නේ main clause එකයි subordinate clause එකයි join කරන ඉංග්‍රීසි භාෂාවේ තියෙන සියලුම conjunctions ටික තමයි ඔය තියෙන්නේ. හරි. දැන් එන්න පාඩමට. හරි. අපි මේක ලියා ගමු. මේක සිංහලෙන් ලියා ගන්න. ලියා ගන්න. දැන් මම කියන්න ඕනේ ඒක දැනලා තියෙනවට පුළුවන්, right? හරි. දැන් බලා ගන්න බෝඩ් එකේ. දැන් තමයි ඔන්න ඔයාලගේ පාඩම පටන් ගන්න යන්නේ අපි. හරි. Now we are going to start your lesson. ඔන්න දැන් ඔයාලගේ relative process පාඩමට දැනුයි අපි එන්නේ. හොඳට බලාගෙන ඉන්නේ. අද උදේ පාන්දර නැගිට පහට නැගිට එකේ වටිනාකම තියෙන දැනුයි. හරි. මේ ටික ඔළුවට වැටෙනවා. දැන් ආයෙ අහන්න. හරි. නැවතම මුලින් ඉඳලා මතක් කරගන්න. ක්ලෝස් එකක් කියන්නේ වාක්‍යයක් තුල තියෙන තවත් වාක්‍යයක්. හරිනේ? සෙන්ටෙන්ස් එකක් තුල ක්ලෝසස් කීපයක් තියෙනවා. සෙන්ටෙන්ස් එකක් කියන්නේ ක්ලෝසස් කීපයක එකතුවක්. එක ක්ලෝස් එකයි තියෙන්නේ සිම්පල් සෙන්ටෙන්ස් එකකට. කම්පවුන්ඩ් සෙන්ටෙන්ස් එකකට මේන් ක්ලෝසස් කීපයක්. කම්ප්ලෙක්ස් සෙන්ටෙන්ස් එකකට තියෙන්නේ මේන් ක්ලෝස් එකයි සබෝඩිනේට් ක්ලෝස් එකයි. දැන් අපි කතා කරන්න යන්නේ කම්ප්ලෙක්ස් සෙන්ටෙන්සස් ගැන. හරි. හොඳට අහන් ඉන්න. යම් කිසි වාක්‍යයක මේන් ක්ලෝස් එකකුයි සබෝඩිනේට් ක්ලෝස් එකකුයි තියෙනවා ඒක කම්ප්ලෙක්ස් සෙන්ටෙන්ස් එක. කම්ප්ලෙක්ස් කියන්නේ සංකීර්ණ. හරි. මේන් ක්ලෝස් එකක් කියන්නේ තනියම අර්ථයක් දෙන්න පුළුවන් වාක්‍ය. subordinate clause එක කියන්නේ තනියෙන් අර්ථයක් දෙන්න බැරි වාක්‍ය. එයා main clause එක මත යැපෙනවා. මේ බලන්න පුතේ. This is the boy who lives next door. මේ ටික හරියට ඔළුවට වැටෙන්න ඕනේ නීට් එකට. හොඳට බලා ගන්න right. This is the boy who lives next door. ඊළඟට I went to the kitchen while my mother was cooking. දෙවෙනි වාක්‍යය. මෙන්න තුන්වෙනි වාක්‍යය. I want what I asked for. උදේ බලා ගන්න වෙන කිසිම වැඩක් කරන්න එපා. හොඳ කල්පනාවෙන් ඉන්න. අපි කතා කරන්නේ කම්ප්ලෙක්ස් සෙන්ටෙන්සස් ගැන. සිම්පල් සෙන්ටෙන්ස් වැඩන්නේ. ඒවත් කතා කරන්නේ. ඒක එක ක්ලෝස් එකකට තියෙන I go to school, I get up early in the morning, I read books, they play cricket. ඒවා නෙමෙයි අපි කතා කරන්නේ. කම්පවුන්ඩ් සෙන්ටෙන්සස් උත් නෙමෙයි. කම්පවුන්ඩ් සෙන්ටෙන්ස් එකේ තියෙන මේන් ක්ලෝස් නේ ඔක්කොම. I got off the train and I looked around and there was nobody, so I went back home, but my mother was not waiting for me. ඒක හැම වාක්‍යයක්ම ස්වාධීනයි. ඒවත් සරලයි. and එක දඩා ඕකට තරම් එකතු කරගන්න. I went back home and I washed my face and I had my dinner and කීකේ දාන්න පුළුවන් 50 කියලා. දාලා නැවති වෙයි තිබ්බම වාක්‍ය වල. ඒවා ඔක්කොම main clauses. main clauses join කරන්නේ coordinating conjunction වලින් subordinating වලින් නෙමෙයි. fanboys ඒක පස්සේ කතා කරමු. අද අපි කතා කරන්නේ complex sentences ගැන. සංකීර්ණ වාක්‍ය ගැන. සංකීර්ණ වාක්‍යයක තනියෙන් ඉන්න පුළුවන් වාක්‍යයකුයි තනියෙන් ඉන්න බැරි වාක්‍යයකුයි තියෙන. ඒකයි ඒක සංකීර්ණ. මේ බලන්න. This is the boy who lives next door කියන වාක්‍යය. මට subordinate clause එක කියන්න දැන් බය නැතුව
Who lives next door? Very good. ඔයාලා දැන් ඉගෙනගෙන තියෙන්නේ right? ඊළඟට I went to the kitchen while my mother was cooking. Co subordinate clause එක. While my mother was cooking. මොකටද තේරෙන්නේ? ඊළඟට I want what I asked for. මට ඕනේ මම ඉල්ලපු දේ. I asked what I asked for. Co subordinate clause එක. දැන් හොඳට බලන්න ඕනේ දැන් relative clauses ඔළුවට දාන්නයි මම යන්නේ. හරි. This is the boy who lives next door. මෙන්න ඉන්නවා කොල්ලා අල්ලපු ගෙදර ජීවත් වෙන. මේ subordinate clause එකකින් මොකක්ද කරන්නේ? මේක main clause එක, මේක subordinate clause එක, මේක complex sentence එක. මෙතනින් ඉඳලා පටන් ගන්න මෙතනින් නැවති වෙන්න තියෙනවා. මේක complex sentence එක. මේක complex sentence එක. මේක complex sentence එක. මෙන්න main clause, මෙන්න subordinate clause. මෙන්න main clause, මෙන්න subordinate clause. මෙන්න main clause, මෙන්න subordinate. පළවෙනි මේක පළවෙනි subordinate clause එක. මේක දෙක. මේක තුන. subordinate clause තුනක් තියෙනවා. පළවෙනි වාක්‍ය subordinate clause එකෙන් මොකද්ද කරන්නේ? This is okay nai? boy who introduced. Very good. මෙන්න මේ කොල්ලාව විස්තර කරන එකයි මේකින් කරන්නේ. මොන කොල්ලද? අල්ලපු ගෙදර ජීවත් වෙන කොල්ලා. කොල්ලා කියන්නේ මොකද්ද ළමයි? නාමපදයක්. කොල්ලා කියන්නේ නාමපදයක්. එහෙනම් මේ subordinate clause එකෙන් කරන්නේ මොකක්ද? main clause එකේ තියෙන නාමපදයක් විස්තර කරන එක. චූටි ළමයෙක්ගෙන් ඇහුවත් කියයිනේ පුතේ නාමපදයක් විස්තර කරන්නේ මොකකින්ද කියලා? නාමපදයක් විස්තර කරන්නේ මොකකින්ද? නාම විශේෂණයකින්. adjective එකකින්. එහෙනම් මේ subordinate clause එකෙන් කරන්නේ පුතේ main clause එකේ තියෙන නාමපදයක් විස්තර කරන නාම විශේෂණයක කාර්යභාරය. ඒක නිසා අපි මේකට කියනවා adjective clause එකක් කියලා. හරිනේ? adjective clause එක. ඇයි? main clause එකේ තියෙන නාමපදයක් විස්තර කරනවා. දැන් බලන්න දෙවෙනි වාක්‍යෙ පුතේ. I went to the kitchen මම කුස්සියට ගියා while my mother මේ මොකද්ද? ඔයාලා කිව්වේ නෑ නේද? While my mother I went to the kitchen while my mother was cooking. අම්මා උය උය ඉන්නකොට මම කුස්සියට ගියා. හරි. While my mother was cooking කියන එක තමයි subordinate clause එක. පැහැදිලි. ඇයි? ඒකට තනියෙන් ඉන්න බෑ. මේකෙන් කරන්නේ නාමපදේ විස්තර කරන එක නම් දෙවෙනි එකෙන් මොකද්ද කරන්නේ? මම කුස්සියට ගියා අම්මා උය උය ඉන්නකොට. අම්මා උය උය ඉන්නකොට කියන එකෙන් මොකද්ද කරන්නේ මේ වාක්‍යය? ක්‍රියාපදේ විශේෂකරණ. මේකේ තියෙනවා මේ ක්‍රියාපදේ. මේකේ විස්තර කරේ නාමපද. මේකේ ක්‍රියාපදේ. මම කුස්සියට ගියා. කොයි වෙලාවෙද ගියේ? අම්මා උය උය ඉන්නකොට. අන්න එහෙනම් මේ ක්‍රියාව කරපු වෙලාව තමයි මෙයා විස්තර කරන්නේ. මේ ක්‍රියාව කළේ කුස්සියට යනවා කියන ක්‍රියාව කළේ අම්මා උය උය ඉන්නකොට. එහෙනම් මේකෙන් කරන්නේ මොකක කාර්යද? ක්‍රියාපදයක් විස්තර කරන එකක කාර්යය. ක්‍රියාපදයක් විස්තර නාමපදයක් විස්තර කරන්නේ නාම විශේෂණයකින් නම්. ක්‍රියාපදයක් විස්තර කරන්නේ මොකෙන්ද? ක්‍රියා විශේෂණය. එහෙනම් මේ clause එක මොකද්ද? adverb clause එකක් නේ. Adverb. හරි. මේක adverb clause එකක්. මේක adjective clause එකක්, මේක adverb clause එකක්. මේක දිහා බලන්න. මේ subordinate clause එකෙන් නාම main clause එකේ තියෙන නාම පදේ විස්තර කරනවා. මේ subordinate clause එකෙන් main clause එකේ තියෙන ක්‍රියාව විස්තර කරනවා. මේකෙන් මොකක්ද කියන්නේ? I want what I asked for. මට ඕනේ මම ඉල්ලපු දේ. මේ subordinate clause එකේ මොකද්ද කරන්නේ? noun එකක්. හරි noun තමයි මම හම්බුරාසු උත්තර දෙන්නේ. මේ subordinate clause එකෙන් මොකද්ද කරන්නේ? පුතේ ඒ subordinate clause එකෙන් මොකුත් කරන්නේ නැහැ. එයා නිකන් ඉන්නව ඔහේ. හරිනේ? මේ බලන්න I want මට ඕනේ. I want an apple කිව්වා වගේ. මට apple ගෙඩියක්. ඒ වගේ I want what I asked for. මට ඕනේ මම ඉල්ලපු දේ. මම ඉල්ලපු දේ කියන එකෙන් කරන්නේ මොකද්ද? want කියන ක්‍රියාපදේ
ඔබ්ජෙක්ට් එක විදියට තියෙන්නේ. ඒ කියන්නේ නාම පදයක කාර්ය කරන්නේ. හරියට මට ඇපල් ගෙඩියක් ඕන වගේ. මට ටොයි ට්‍රේන් එකක් ඕන වගේ. I want a bag. මට බෑග් එකක් ඕන වගේ. I want what I am. මට ඉන්න ඔය නාම පදයක් වුණාට මේකේ subject verb කියලා තියෙනවනේ. මේක clause එකක්. ඒක නිසා නාම පදයක කාර්ය කරන clause එකක්. ඒකට කියනවා noun clause එක. දැන් අහන්න හොඳට අහගෙන ඉන්න. දැන් පුතාලා දන්නවා clause එකක් කියන්නේ මොකක්ද කියලා. වාක්‍යයක් තුල තියෙන තවත් වාක්‍යයක්. clauses වර්ග දෙකයි කියලා වාදන්න. clauses වර්ග දෙකයි තියෙනවා. main clause subordinate clause. main clause එක තනියෙන් ඉන්න පුළුවන්, subordinate clause එක තනියෙන් ඉන්න බෑ. දැන් මේක කටපාඩම් කරනවා නේ. clause එකක් කියන්නේ වාක්‍යයක් තුල තියෙන තවත් වාක්‍යයක්. හරිනේ? clauses වර්ග දෙකයි වෙන නැහැ. ඉංග්‍රීසි භාෂාවේ ওই වර්ග දෙක විතරයි තියෙන්නේ. main clause එකයි subordinate clause එක. main clause එක තනියෙන් ඉන්න පුළුවන්, subordinate clause එක තනියෙන් ඉන්න බෑ. main clause එකේ subordinate clause එකේ තියෙන වාක්‍ය වලට කියනවා complex sentence කියලා. හරිනේ? දැන් අහන්න. subordinate clause එකට භාෂාව තුළ කාර්යයන් තුනයි තියෙන්නේ වෙන නැහැ. එකක් නාම විශේෂණයක කාර්යය, දෙක ක්‍රියා විශේෂණයක කාර්යය, තුන නාම පදයක කාර්යය. හරිනේ? හරි. නාම විශේෂණයක කාර්ය කරන මේ subordinate clause එකකින් කරන්නේ main clause එකේ තියෙන නාම පදයක් විස්තර කරනවා. මෙන්න මේකට අපි කියනවා adjective clause එකක් කියලා. ඔන්න අපි පාඩමට එනවා. adjective clause එකට කියන තව නමක් තමයි පුතේ relative clause කියලා කියන්නේ. එහෙනම් අපිට මේ දෙක ඕනේ නැහැ දැන්. අපිට ඒ දෙක ඕනේ නැහැ. මොකද අපේ මාතෘකාව relative clause නේ. ඒක නිසා main clause එකයි subordinate clause එකේ නෙවෙයි. subordinate clause එකෙන් කරන්නේ main clause එකේ තියෙන නාම පදය විස්තර කරන එක නම්. ඒකට කියනවා adjective clause කියලා. ඒ adjective clause එකට කියන තව නමක් තමයි relative clause. එහෙනම් අපි ඉගෙන ගන්න යන පාඩම subordinate clause එකෙන් කොහොමද ප්‍රධාන වාක්‍යයේ main clause එකේ තියෙන noun එකක් විස්තර කරන්නේ. මේ main clause එක මෙන්න subordinate clause එක මෙන්න තියෙනවා subordinating conjunction. දැන් අපි මේකට මෙතනින් එහාට adjective clause කියන්නේ නැහැ. මෙතනින් එහාට මේකට අපි කියන්නේ relative clause. හරි? කවුරුත් මගෙන් අහන්න එපා දැන් relative clause කියන්නේ මොකක්ද කියලා. relative clause කියන adjective clause. හරි? එහෙනම් මෙන්න main clause එක, මෙන්න relative clause එක, මෙන්න මෙයාට පුතේ අපි කියනවා. මොකක්ද? relative pronoun. මෙයා subordinate clause එක. මෙයා main clause එක, මෙයා subordinating conjunction එකේ කාර්යය. හරි? මෙයා මේ subordinate clause එකෙන් කරන්නේ නාම විශේෂණයක කාර්ය නිසා මේක relative clause. මෙයා relative clause එක නිසා මෙයාට අපි කියනවා relative pronoun කියලා. හරිනේ? පැහැදිලි. දැන් අපි යනවා ටියුට් එකට. හරි. ඔන්න පුතේ බලා ගන්න හොඳට. රයිට්. ස්ක්‍රීන් එක බලා ගන්න. හරි. බලා ගන්න හොඳට ස්ක්‍රීන් එක දිහා. subordinating clause ගැන කතා කරන්නේ. subordinating clauses ගැන. දැන් ඔයාලගෙන් මම කාගෙන් හරි ඇහුවොත් පුතේ මොකද්ද subordinating clause එක කියන්නේ කියලා මොකද්ද ඔයාලා මට දෙන උත්තරේ? කවුරු කෙනෙක් කතා කරලා කියන්නේ? මොකක්ද subordinating clause කියන්නේ? main clause එකයි subordinate clause එකයි කියලා වර්ග දෙකක් තියෙනවානේ. මොකද්ද subordinate clause කියන්නේ? සිංහලෙන් මම අහන්නේ සිංහලෙන් කියන්නේ. main clause එකක් හා subordinate clause එකක් සම්බන්ධ කරන සම්බන්ධක. ඔව්. subordinate clause එක කියන්නේ මොකද්ද? තනියම ඉන්න බැරි වාක්‍යය. main clause එක කියන්නේ තනියෙන් ඉන්න පුළුවන් එක. subordinate clause කියන්නේ subordinating clause කියන්නේ තනියෙන් ඉන්න බැරි එක. එච්චරයි. හරිද? අපි ලියාගමු බලන්න. Now we know that subordinate clause can't stand alone. ඔයගොල්ලෝ දන්නවා subordinate clause එක තනියෙන් ඉන්න බෑ. And make good meaning. තනියම අර්ථයක් දෙන්න බෑ. It depends on the main. ඒක ප්‍රධාන clause එක මත යපෙනවා.
but subordinate clause in a complex sentence can do three important works as follows. නමුත් subordinate clause එකකින් complex sentence එකක් තුළ කරන්න පුළුවන් කාර්යභාරයන් තුනක් තියෙනවා. නාම පදයක කාර්ය, නාම විශේෂණක කාර්ය සහ ක්‍රියා විශේෂණක කාර්ය. ලියාගමු අපි. හරි පුතේ දැන් බලා ගන්න බෝඩ් එකදී හොඳට බලා ගන්න වෙන වැඩ කරන්න එපා. මේ වැදගත්ම ටික යන්නේ ඔයාලගේ. හරි. හොඳට බලා ගන්න බෝඩ් එක. හරි. මේ බලන්න. මේ වාක්‍ය තුන බැලුවොත් මේ subordinate clause එකකින් කරන කාර්යයන් තුනයි. 1. It does a work of an adjective. නාම විශේෂණයක කාර්ය කරනවා. It does a work of an adverb. ක්‍රියා විශේෂණයක කාර්ය කරනවා. It does a work of a noun. නාම පදයක කාර්ය කරනවා. මේ බලන්න study the following example situations. This is the boy who lives next door. මේ ඉන්නේ අල්ලපු ගෙදර ජීවත් වෙන කොල්ලා. හරි. එතකොට who lives next door කියන subordinating clause එකකින් කරන්නේ boyව විස්තර කරන්නේ. දෙක බලන්න. My mother was cooking when I went to the kitchen. මම කුසල අම්ම උයෝයේ හිටියා. එතකොට when I went to the kitchen කියන එකෙන් කරන්නේ අම්මා උයෝයේ හිටියේ කොයි වෙලාවෙද කියන එක විස්තර කරනවා. ඊළඟ එක. He believed what I told. මම කිව්ව දේ ඌ විශ්වාස කළා. මෙයා මොකුත් මේ පැත්තට කරන්නේ ඊතලයේ අනිත් පැත්තට තියෙන්නේ. මෙයා නාම පදයක් විදියට ඉන්න එක විතරයි කරන්නේ නාම පදයක කාර්යය. හරි. එහෙනම් ඒක noun clause එකක් වෙනවා. හරි. ලියාගමු මෙන්න මේකේ මේ කඩේරේ it does the work of an adjective. එය නාම විශේෂණයක කාර්ය කරයි. එය නාම විශේෂණයක කාර්ය කරයි. ඊළඟ it does the work of an adverb. එය ක්‍රියා විශේෂණයක කාර්ය කරයි. තුන්වෙනි එක it does the work of a noun. එය නාම පදයක කාර්ය කරයි. හරි. දැන් පැහැදිලි. හරි. දැන් මේක කියපු ටිකමයි පුතේ තියෙන්නේ මේකේ. වෙන මොකුත් මැජික් එකක් නැහැ. හරි. බොහොම සරලයි මේක. subordinate clause එකකින් කරන කාර්යයන් තුනයි. නාම විශේෂණයක කාර්ය, ක්‍රියා විශේෂණයක කාර්ය සහ නාම පදයක කාර්ය. හරි. මේකේ උදාහරණ. ඊළඟට බලන්න. මේ three types of clauses. ඒ අනුව වර්ග තුනක් තියෙනවා. accordingly there are three types of subordinate clauses as follows. හරි. එක adjective clause තියෙනවා, adverb clause තියෙනවා, noun clause තියෙනවා. හරි. Adjective clauses are sometimes called relative clauses. මේ adjective clause වලට තමයි අපි relative clause කියලා කියන්නේ. දැන් මෙතනින් එහාට මම මේ adjective clause කියන වචනේ පාවිච්චි කරන්නේ නැහැ. හරි.